සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි හැමෝගෙම ජීවිතවලට බලපාන ප්‍රධාන කරුණක් තියෙනවා. ඒ කරුණට එයා ජාති ආගම් වශයෙන් ભેදයක් වෙන්නේ නැහැ. එයා මෙහි ලංකාවේ ඉපදුනත්, වෙන රටක ඉපදුනත්, ඊට පස්සේ වෙන ලෝකයක ඉපදුනත්, ඒ කෙනා පිටුපසින් එන එක දෙයක් තියෙනවා. ඒ දෙයට කියනවා කර්මය කියලා. එතකොට ඊට අනුව තමයි ඒ කෙනාගේ ජීවිතය තුළ එයාගේ යම් යම් හැසිරවීම් පැවැත්වෙන්නේ. ඒ කර්මය කියන වචනය තුළ මූලිකව ගත්තොත් පින් පව් කියලා දෙකක් තියෙනවා. ඒ ඔක්කොම පුණ්‍ය කර්ම, පාප කර්ම කියලා එහෙම වෙනස් වෙනවා. එතකොට අපි ධර්මයේ අහලා තියෙනවා පුණ්‍ය කර්මයෙන් යහපත් විපාක, පාප කර්මයෙන් දුර්විපාක. එතකොට ඒ විදිහට පිනෙන් මේ විදිහට යහපත, සැපය, පවෙන් දුක, දුර්විපාකය කියලා අපිට කවුද කියලා දුන්නේ? ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ. අද අපි මේ කතා කරන්න යන්නේ බුදුරජාණන් වහන්සේගේ පෙර ජීවිතයක විස්තරයක් ගැන. එතකොට ශාස්ත්‍රඥ වහන්සේගේ පෙර ජීවිතවලට කියනවා බෝසතාණන් වහන්සේ කියලා. එතකොට බෝසතාණන් වහන්සේගේ චරිතය මුල් කරගනිමින් සිදුවෙච්ච සමහර සිද්ධි ධාමයන් තියෙනවා. ඒවට අපි කියනවා ජාතක කියලා. එතකොට අද අපි මේ ජාතක කතාවක් තමයි ඉගෙන ගන්න යන්නේ. මේ ජාතක කතාවේ අපේ ජීවිතේට වැදගත් වෙන එක දෙයක්, කාරණු බොහෝමයක් තියෙනවා. එතකොට ඒ වගේ මූලික ටිකක් ගත්තොත් ඒ තමයි මේ පාප කර්මයේ දුර්විපාකය ඒ අවස්ථාවේදී ඒ තැනදී ඒ වෙලාවට ගානට, කලාවට, ඒ කෝණයට, ඒ අංශකයට ගානට විපාක දෙන හැටි ඒ විදිහටම වෙනසක් නොවි, අඩුවෙන් වැඩියෙන් එහෙම නැතුව වෙනසක් නොවි ගානට අවස්ථානුකූලව විපාක දෙන්න හැටි මේ අපි කතා කරන්නේ ජාතක කතාවේදී අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අපි පිරිත් කියනවා, අපි සමහර අය පිරිත් කියනවා, සිල් ගන්නවා, බණ භාවනා කරනවා. එතකොට ඒ වගේ යහපත් ගුණ ධර්ම පුරුදු කරනවා. ඒ ගුණ ධර්ම මුල් කරගැනීමෙන් කෙනෙක්ට පුළුවන් යම් සත්‍යයක් ක්‍රියාවක යෙදෙන්න. සත්‍යයෙහි සිහි කරන්න පුළුවන්. ඒක ඇත්තම අවංකව කරන්න.
එතකොට ඒ දේවල් වලට කියනවා සත්‍යක්‍රියාව කියලා. ඒතර සත්‍යක්‍රියාවක තිබෙන වටිනාකම ගැනයි මේ පාප කර්මයේ තියෙන මහා භයානක විපත ගැනයි තමයි අපිට මේ ජාතක කතාවෙන් මූලිකව ගන්න තියෙන්නේ. ඊට අමතරව තව බොහෝ කාරණා තියෙනවා. එතකොට මේ ජාතකය භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න මුල් වුණේ දැන් මේ ජාතක කතා ගැන කිව්වොත් ජාතක කතා අයිති වෙන්නේ බුදුරජාණන්සේගේ ධර්මයට නෙමෙයි කියනවා නම් වැරදි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ එක්තරා කොටසක්. ජාතක අයිති වෙන්නේ දැන් අපි දන්නවනේ ධර්මයේ තියෙනවා සංයුත්ත නිකාය, දීඝ නිකාය, ඔය විදිහට තියෙනවනේ. කුද්දක නිකායට තමයි අයිති වෙන්නේ ජාතක පාළිය. එතකොට නවංග ශාස්ත්‍රු ශාසනයේ සුත්ත, ගෙය්‍ය, වේයාකරණ, ගාථා, ඉදානිති උත්තක ජාතක අන්නේ මේවා. ඒ විදිහට බුද්ධ දේශනාව තුළ අන්තර්ගත දෙයක්. මේ ජාතක කතාවේ නම තමයි කන්න දීපායන ජාතකය. එතකොට මේ ජාතක කතාව තියෙන දසක නිපාතේ. මේ ජාතක කතාව දේශනා කරන්න බුදුරජාණන් මුල් වුණේ ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට ඒක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. දැන් මේ භික්ෂුවට පැවිද්ද කෙරෙහි එච්චර ආසාවක් නැහැ. ගෙදර යන්න හිතයි. දැන් ගෙදර ගැන තමයි හිටියේ කාපු බීපුවා ගැන. යාළු වෙලා හිටපු ගෑන් ළමයා ගැන. එතකොට ඕවා ගැන හිතා දැන් මේ හාඳුරු ඉන්නවා. එතකොට ඒ ස්වභාවයන්ට කාමයට ආශා කරමින් ඉන්න ඒ ස්වභාවයට කියනවා උකටිලී වෙලා කියලා. ධර්මයේ තුල උකටිලී වෙලා කියලා. ඒ ධර්මයේ පුරුදු කරන්න ආශාවක් නැහැ. ගෙදර යන්න ඕනේ කියලා හිතුවා. ගිහිල්ලා අරල ගෑන් ළමයා බැඳලා දානියක් මානියක් දීගෙන පන්සල් ටික අරගෙන ඉන්නවා කියලා දැන් ඔන්න යාළු ස්වාමීන් වහන්සේලාත් එක්ක මෙයා කිව්වා. එතකොට යාළු ස්වාමීන් වහන්සේලා ගුරු ස්වාමීන් වහන්සේට කියලා දැන් ඔන්න ගුරු ස්වාමීන් වහන්සේ එක්කගෙන ගියා අර භික්ෂුව බුදුරජාණන් ළඟට. ඒ කාලේ හිටපු භික්ෂූන්ගේ අදයි තියෙනවා හැබැයි පොඩි වෙනසක්. ඒ කාලේ හිටපු භික්ෂුවගෙන් බුදුරජාණන්සේ ඇහුවා අර උකටලී වෙච්ච භික්ෂුවගෙන් ඇහුවා ඇත්තද ඔයාට සිවුරු අරින්න හිතෙනවා කියන්නේ? අනේ එහෙමයි. අද ඇහුවොත් එහෙම අනේ නෑ මොන පිස්සුද මේ කවුද කිව්වේ? අදයි ඒ කාලේ ඔන්න වෙනස. හැබැයි ඒ කාලේ ඇත්ත කිව්වා. අද වංකයි. එතකොට ඒ කාලේ යන්න ඇත්ත කියපු නිසා එයාට බේරිච්ච අවස්ථාව ගැන තමයි මේ කතාවේ ලස්සනට විග්‍රහ වෙන්නේ. එතකොට භාගතුන් වහන්සේ දේශනා කරන භික්ෂුව ඔබට ගෙදර යන්න හිතනවාද කියලා ඇහුවා. ඔව් කිව්වා. අනේ භික්ෂුව පෙර ජීවිතවල පෙර ආත්ම භාවයක හිටියා මහා පඬිත ඒ කියන්නේ මහා උතුම් ගුණවන්ත තාපසවරු පවා ඒ තපස්කම අත්හැරියේ නැහැ. ඒ පවට තියෙන හිරියොතප්ප ලැජ්ජා බය නිසා ඒ තාපසත්වයේ අත්හැරීම නිසා ලැබෙන්න තියෙන දුර්විපාක නිසා ඒවට ලැජ්ජා බය ඇති අයව අත්හරින්න නැතුව ඒගොල්ලෝ ගුණධර්ම පුරුදු කරලා බඹලව ගියානේ කියලා කිව්වා. ඔච්චරයි කිව්වේ. බුදුරජාණන් දේශනා කළේ. එතන ආනන්ද ස්වාමීන් වහන්සේ ඉඳලා ස්වාමීනි භාගතුන් වහන්සේ අතීත කතාව දේශනා කරන්න කියලා ඔන්න ආරාධනා කළා. දැන් ඔන්න අර සිවුරුන් හිටින ස්වාමීන් වහන්සේ ඉන්නවා. ඊට පස්සේ අනිකුත් ස්වාමීන් වහන්සේලාත් වැඩ ඉන්නවා. දැන් භාගතුන් වහන්සේ ඔන්න මේ අතීත කතාව දේශනා කරනවා. කොහොමද අතීතයේ වංශ රටෙහි කොස් ඒ කියන්නේ අද කාලේ කොසඹෑ නුවර වංශ රට කියලා තමයි ඒ කාලේ හඳුන්වන්නේ. ඒ කාලේ හිටියා මේ වංශ රටේ කොසඹෑ නුවර කෝසම්බි නම් රජෙක් හිටියා. ඒ රජතුමාගේ නියම් ගමේ රජතුමාට අයිති ගමේ 80 කෙලක් ධනෙ තියෙන බ්‍රාහ්මණයෝ දෙන්නෙක් හිටියා. දැන් බොහෝ සල්ලි අපි හිතමුකෝ දැන් කෝටි ගාණක් සල්ලි තියෙන බ්‍රාහ්මණයෝ දෙන්නෙක් හිටියා. මේ දෙන්න යාළුවෝ. මේ දෙන්න මොකද කළේ? මේ යාළුවෝ දෙන්න මේ කාමයන්ගේ දොස් දැකලා
කාමයන්ගේ ආදීනව දැකලා මේ දෙන්නා බුදුරජාණන් වහන්සේ එතකොට ඒ කාලේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා නැහැ. ඒ බුදුරජාණන් වහන්සේලාගේ පහළ වෙලා නැති කාලෙකත් මේ දෙන්න මොකද කළේ? ගුණධර්ම ජීවිතයට පුරුදු කරන්න ඕන, තපස් රකින්න ඕන, භාවනාදී පුරුදු කරගන්න ඕන, හිත දියුණු කරගන්න ඕන කියන අදහසින් අර කාමයන් අත්හැරලා දෙන්න තපස් වෙස් අරගෙන දැන් මේ යාළුවෝ දෙන්න ඔන්න මහජනය හඬද්දි මේ හරි හොඳ ගුණවන්ත ළමයි දෙන්නේ. ඉතින් මේ දෙන්න හදද්දිම මිනිස්සු හඬනකොට මේ දෙන්න ඔන්නේ දේවල් අත්හැරලා දම්පෙන් දානයන් විදිහට තමන්ගේ ධනෙ පූජා කරලා මේ දෙන්න උන දැන් තපස් රකින්න හිමාලය ගියා. එක්කෙනෙක්ගේ නම තමයි දීපායන කියලා කියන්නේ. දැන් මේ ජාතකයේ නමක් තියෙන කන්න දීපායන, එක්කෙනෙක්ගේ නම තමයි දීපායන. අනිත් කෙනාගේ තමයි නම තමයි මණ්ඩව්‍ය කියලා කියන්නේ. මේ යාළුවෝ දෙන්න. දැන් මේ දෙන්න ගියා. ඔහොම දැන් මේ දෙන්න හිමාලයට වෙලා ඒ කැලේ තියෙන ගෙඩි පලා කාය දේවල් කාලා දැන් සාමාන්‍යයෙන් ඉන්නවා දැන්. බොහොම මේ දෙන්න අවුරුදු 50ක් හිටියා. හැබැයි මේ දෙන්න අවුරුදු 50ක් හිටියට මේ දෙන්නට හිත දියුණු කරගන්න බෑ. මේ දෙන්නට භාවනා කරනවා කිසිම ධානයක් ඇති වුණේ නැහැ. මේ දෙන්න ඊට පස්සේ දැන් අවුරුදු 50ක් ඇවෑමෙන් පස්සේ මේ දෙන්න මොකද කළේ? එහෙනම් අපි ලුණුවෙන් බුල් හොයාගෙන හිමාලයෙන් පල්ලෙහාට හරි බහැලා යන් කියලා. ඔන්න දැන් බහැලා යන්න ලෑස්ති වෙනකොට මේ දෙන්නට මතක් වුණා මේ දෙන්නගේ කලින් යාළුවෙක් හිටියා. එයා යාළුවගෙත් නම තමයි මණ්ඩව්‍ය. එතකොට මේ කතාවේ මණ්ඩව්‍යලා දෙන්නෙක් ඉන්නවා. ඊට පස්සේ ඒ අලුත් යාළු මණ්ඩව්‍යගේ ගමට දැන් මේ යාළුවෝ දෙන්න මේ දෙන්න ගියා. දැන් මේ දෙන්න ගිහිල්ලා ගියාට පස්සේ යාළුවා දැක්ක මේ තපස්වරු දෙන්න එනවා. කවුද මේ කලින් තමාගේ යාළුවෝ දෙන්න. දැකලා මේ යාළුවා සතුටු වෙලා අනේ එන්න කියලා එහෙනම් ඔබ වහන්සේලා මේ ආවේයි අපි මේ වියලි සලාක ටිකක් හොයාගෙන ආවේ කියලා මෙහෙම කිව්වට පස්සේ යාළුවාගේ භූමියක ඔන්න අසපුවක් හදලා දැන් මේ දෙන්නට කිව්වා ආයේ හිමාල ගාන්නේ බඩ ගන්න ඕනේ නැහැ මෙහෙට වෙලා ඉන්න කියලා. ඊට පස්සේ දැන් මේ දෙන්න එහෙට වෙලා හිටියා අවුරුදු 4ක් මේ දෙන්න හිටියා කියනවා. පන්සලක් කරවා දෙදෙනාම සුවසේ වාසය කළා කියනවා. දැන් ওই විදිහට අවුරුදු 4ක් හිටියා. අවුරුදු 4ක් හිටියට පස්සේ මොකද කළේ? 4ක් ඇවෑමෙන් පස්සේ දීපායන කිව්වා මණ්ඩව්‍ය මම යන්නම් ඔයා මෙහි ඉන්න කියලා. දීපායන තවුසා එහෙන් බැහැර වෙලා ගියා. මණ්ඩව්‍ය මොකද කරේ? අර යාළු මණ්ඩව්‍ය හදලා දුන්න පන්සලට වෙලා ඒකට අසපුවට වෙලාම එයා හිටියා. දීපායන ගියා. ගිහිලා දීපායන බ්‍රාහ්මණයා මොකද කළේ? සුසාන භූමියක ඒ කියන්නේ කනත්තක් මුල් කරගෙන එයා බරණැස පැත්තට ගියේ. දැන් බරණැස පැත්තට ගිහිල්ලා කලන්තක දැන් වාසය කරන ගහක් යට. ඉතින් දැන් මෙහිම මේ දැන් තුන් දෙනා තුන් තැනක ඉන්නේ. මණ්ඩව්‍ය එක මණ්ඩව්‍ය කෙනෙක් පන්සල් ආරාමේ ඉන්නවා. දීපායන තවුසා වෙනම සුසාන භූමියක ඉන්නවා. ගොඩක් ඈත. අරයා ඉතින් පන්සල් හදලා දීලා මේව කරලා එයාගේ පාඩුවේ එයා දරුමල්ලොත් එක්ක හිටියා. දැන් මේ ඉන්නකොට අර තවුස්දම් පුරන මණ්ඩව්‍ය ඉන්නවනේ. එයාගේ ගම මුල් කරගනිමින් එක්දා රෑ සොරු විසින් ගියක් මංකොල්ල කෑවා. දැන් බලන්න මෙන්න ගානට සකස් වෙන හැටි මේ කර්මානුරූප පසුබිම ඔන්න මේකේ ගන්න තියෙන්නේ දැන්. දැන් අරයා ගැලවිලා ගියා මෙයා ඉතුරු වුණා. සොරු මොකද කළේ? දැන් ගේ බිඳිනකොට මිනිස්සුන්ට හැරුණා. මිනිස්සු කලබල වුණා. නැකිට ගමම හැරුණා. දැන් හොරුන්ගේ පිටිපස්සෙන් පනනවා. හොරු අල්ලගෙන දැන් උදේ වුණා. හොරු මොකද කළේ? අර ආරාම ඉස්සරහ බඩු ටික විසි කරලා යන්න ගියා. මිනිස්සු පිටිපස්සෙන් පන්නගෙන යනකොට මිනිස්සු දැක්ක මෙන්න අපේ මංකොල්ල කාපු බඩු තියෙනවා. කොහෙද? ආරාමේ. එහෙම මිනිස්සු මොකද කළේ? අර තවුසා හිටියා දැක්කා. ඇදලා ගත්තා. ඇන්න දෙකක් තුනක් ඇනලා කිව්වා උඹ රැයට හොරා උදේට තවුසනේ උඹ හිවුරු ගලවලා ගහනවා කියලා අද කාලේ වගේ හොඳට දුන්නා. එදාට කෑම බත් නෙමෙයි. එදා උදේ කෑම හම්බුණා ගුටි. හම්බෙලා මොකද කළේ? දැන් ඇදන් ගියනවා මේ තවුසව. ඇදගෙන ගිහලා රජාට පෙන්නුවා. රජා කිව්වා
මිනිස්සු කිව්වා මෙන්න රජතුමනි බඩු මේක මෙහෙමයි මේක මේ සිවුරු දාගෙන හිටියට මේක මෙහි වගේ මහා නොසන්ඩාල වැඩ කරන්න මේක රැට හොරෙක් මේක මේ විදියට මෙහෙම පොරවගෙන මේ රැ හොරකම යනවා උදේට ජටිලයා වගේ ඉන්නවා අපි නම් දඬුවම් දුන්නා ඔබතුමාගේ දඬුවම තමයි දැන් කිව්වේ රජා මොකුත් හොයලා බැලුවේ නේ තීපිය උල කිව්වා කව දැන් ඔන්න අර මණ්ඩව්‍ය තාපසයා අරන් යනවා උල තියන්න දැන් මේ දැන් දීපායන තවුසගේ යාළුවනේ මේ එතකොට මේ දෙන්නගම හිත දියුණු නෑ තාම ඉතින් දැන් උල තිබ්බා උල තිබ්බේ හැබැයි දැන් මෙයා මේ කර්මයේ ස්වභාවය දැන් මේ ඔන්න බලන්න දැන් ඔන්න දැන් මෙයා මොකද කරේ රජු උල තියබ්බා උල තියන්න රජතුමා අනකලේ කුමක්ද ඒ තමයි රජතුමා මොකද කරන්නේ කිහිරි උලක කිහිරි ගහක උලක් උල් කරලා කිහිරි කියන ගහේ උලක මේක උල තියන්න කියලා කිව්වා දැන් මෙයා කිහිරි ගහක උලක දැන් අර තාපසයා ඉඳවනවා හැබැයි ඒ උල බහින්නේ නැහැ ගේ ඇතුළට. උල ඉඳවනවා ඒ උල බහින්නේ නැහැ ඇතුළට. ඊට පස්සේ මොකද කළේ රාජපුරුෂෝ මේකක එහෙනම් කිහිරි උලක් හරියන්නේ යකඩ උලක් අරගමු කියලා මේකක මොකද කළේ යකඩ උලක ඉඳවන්න හැදුවා දැන්. යකඩ උල බහින්නෙත් නැහැ. ඊට පස්සේ මේ තවුසා මොකද කළේ දැන් මේ විදිහට ඉන්නකොට කොඹු කියලා ඉස්සර ඒ කාලේ හඳුනන මොකක් හරි ගහක් තියෙනවා. ඉතින් ඒ ගහක උලක් අරගෙන මෙයාට දැන් අර විදිහට දැන් එක එක උල්වල මේ තවුසව ඉඳවන්න උත්සාහ කරනවානේ. ඒ උත්සාහ කරන දැන් වේදනයිනේ දැන් උල යන්නේ ඇතුළට. මෙයාට මොකද කරේ? ඒ උල ඒ විදිහට උත්සාහ කරනකොට මෙයාට ස්වභාවයෙන්ම පෙර ಜಾති ස්මරණ ඥානෙ පහළ වුණා. අර තවුසට. පහළ වෙච්ච ගා මේ තවුස දැක්කා. තවුස බැලුවා ඇයි මට මෙහෙම මේ වද දීලා මේගොල්ලෝ මේ මරන්න යන්නේ? මට මොකක් කරපු නිසාද කියලා. ඒ තමයි මේ තවුසා පෙර ජීවිතේ දැන් මෙයාට පේනවා මම පෙර ජීවිතයක අතීතයේ මේ තවුසා මොකද කළේ පෙර ආත්මයක වඩුවෙක්ගේ පුතෙක්. ඒ වඩුවෙක්ගේ පුතෙක් වෙලා ඉන්නකොට කොඹු කියලා ගහක් නෙමෙයි කොබෝලීල කියලා ගහක්. එතකොට මෙයා දැක්කා වඩු තාත්තා දැන් කොබෝලීල කියන ගහ අරගෙන මොකක් හරි ඒකෙන් යම් කිසි භාණ්ඩයක් හදනකොට මේ චූටි බබා මොකද කළේ ඒ කාලේ මෙයා අරගෙන ඒ කොබෝලීල පොඩි කෝටු කෑල්ලක් අරගෙන ඒ හරිය මැස්සෝ යනවා මැස්සන්ගේ මොකද කරන්නේ මැස්සෝ අයින්නවා අර ලී මොකද්ද ලී වර්ගේ කොබෝලීල එතකොට ඒකේ විපාකෙට තමයි දැන් මෙයාට මේ ජීවිතේ මේ විදිහට උල උඩ හින්දින්න හිතුනේ ඇයි වෙන ගස්වල දාන ලී බහින්නේ නැත්තේ යකඩ ලී යකඩේ පවා බහින්නේ නැත්තේ ඇයි ඇඟට ඇයි හරි ලීයක් නෙමෙයිනේ කොහොමද කර්ම විපාක වෙන්නත්නේ ඒ විදිහට ඒක ගානට ඒ තප්පරයට ලීයම ඒ විදිහට හම්බෙන්න ඕනේ කියන එක අපිට හිතා ගන්න පුළුවන් මේ කර්මයේ ස්වභාවය කියන එක දැන් අපි මේ බත්මාලු කාලා මේ ඇඳලා කරලා ඉන්න හැටි ඒක අපිට තේරෙනවා අපේ පෙර ජීවිතයේ කතන්දරේ දැන් එදා ඒ තවුසට ಜಾති ස්මරණ ඥානෙ පහළ වෙච්ච නිසා එයා දැක්කා. ඒ තවුසම කිව්ව රාජපුරුෂයන්ට ඔයාලා ඔය යකඩ කෑලි අරගෙන එක එක ලී අරගෙන මාව උල ඉදී ඉඳන් එපා. මම පෙර ජීවිතේ මෙන්න මෙහෙම අකුසලයක් කරලා තියෙනවා. මේකේ විපාකේ තමයි මට මේ හම්බෙන්නේ. මාව උල ඉඳවන්න ඕනම නම් ඔයාලට කොබෝලීල උලක් උල් කරලා මාව ඉඳවන්න කිව්වා. රජාණනේ රාජපුරුෂ මොකද කළේ කොබෝලීල උලක් කරන් ආවා. දැන් මේ තවුසා ඉඳෙව්වා. ඉඳෙව්වට පස්සේ දැන් ජර ගාලා දැන් බහිනවා යටින් උඩට. ඒ විදිහට දැන් මේ තවුසා ඔන්න විපාකේ දැන් බලන්න මේ. අර මොකද්ද මේ විපාකේ අර මැස්සෝ එන මරපු එක. දැන් අපේ ජීවිතේ සමහරවිට අපි පව් කරලා ඇති අපිට තේරෙන්නේ මේ සත්තුන්ට මේ චූටි සතෙක්. අපි මිනිස්සුන්ට කොච්චර කරලා ඇද්ද? කයෙන් අපි කොච්චර හිංසා කරලා ඇද්ද? වචනයෙන් අපි කොච්චර හිංසා කරලා ඇද්ද? එතකොට ඉන්න හිටින්න තැන් අපි කොච්චර අහිමි කරලා ඇද්ද? අපි කොච්චර සත්තු මරලා ඇද්ද? දැන් මේ ඊයේ පෙරේදා ඔය කොළඹ උනේ අර බ්‍රීෆ් කේස් එකකද මොකේකද මම දැන් ට්‍රැවලින් බෑග් එකනේ අරන් ගියේ බෙල්ල නැතුව. ඒතර ওই විදිහට සසරේ කොහොම හම්බෙයිද? බෙලි නැතුව බෑග් අස්සේ ওই විදිහට යන්න. ඊට පස්සේ මේ ජීවිතේම දැන් අපි නම් ඒ කාලේ දන්නේ අපේ අම්මලා අපිට ලොකු කාලේ කියලා දීලා තියෙනවා. ওই විදිහටම පිටිපස්සෙන් උල් බස්ස කටුකම්බි යව තරුණ ළමයි මැරුවා කියලා මේ රටේ.
ඒකට යහපත අයහපත කියලා නෑනේ මේ පව්කාරය ඇල්ලුම් ගස් යවිය යුතුයි. එහෙම එකක් නෑනේ. අකුසලේ නම් අකුසලේමයි. සාධාරණේ අසාධාරණේ කියලා දෙයක් ධර්මයේ නෑනේ. කුසලයේ අකුසලයේ තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට මේ විපාකේ විදිහටම හම්බ වෙනවනේ මේ සසරේ. කොයි අවස්ථාවක කොයි විදිහට හම්බෙයිද කවුද දන්නේ? දැන් බලන්න වෙන කෙනෙක් හදලා දුන්න ආරණ්‍යය. හිමාලයේ දැන් භාවනා කරගෙන හිටපු අය අහිංසකයෝ දෙන්න මේ. පල්ලහැට හැව ලුණු ඇඹුල් හොයාගෙන. ඊට පස්සේ මොකද උනේ? හිටපු අනිත් යාළුවා ගියා ඔයා යාළුවේ ඉන්නම එහෙනම් මම වෙන තැනකට යන්නම් කියලා එයා ගියා. මෙයා තනි වුණා. ගියේ දවසම රෑ කවුරුත් හොරකම් කළේ. එතකොට වෙන ගයක් ඉස්සරහින් නෙමෙයි බඩු ටික දැම්මේ මෙයාගේ පන්සල ඉස්සරහින්මයි දාලා ගියේ. බලන්න මේ සියල්ල ගානට කර්මානුරූප සකස් වෙන හැටි මේ කර්ම විපාක විඳින්න. අපි දන්නේ අපිට කොයි විදිහට කොයි අයුරින් අපේ ජීවිතේට අපිට දේවල් විපාක විඳින්න හම්බෙනවද කියලා. අපි දැන් මේ බණ කියයි ඔබ බණ අහයි. ඊළඟ මොහොතේ මොන විදිහට මේ කතාව යන්න තියෙනවද කවුද දන්නේ? සසරේ මහාන වෙලා ඉන්නකොට අනිත් දැන් මේ මහාන වෙලා ඉන්නේ මේ පළවෙනි ජීවිතේ නෙමෙයිනේ අපි. මේ විදිහට මේ තාපසයෙක් කරි කවුරු හරි වෙලා හින්ද ඇතිනේ. ඒ කාලේ ඉන්නකොට වද දුන්නා නම් ඒක ඒ විදිහට මදටත් හම්බ වෙනවනේ මටත් එහෙමයි. ඔබ ගිහියෙක් වෙලා ඉන්නකොට ඔබ එහෙම කරලා දෙන ඔබටත් ඒ කතාව ඒ විදිහටම හම්බ වෙනවා. ඒ බලන්නකො මේ කර්මයේ ස්වභාවය. දැන් අපි නම් උල තියෙනවා කියලා හිතපුවාම හරි යකඩ උලක හරි ඉඳෙව යන්න කියලා හිතන්නේ. නෑනේ කොබෝලීල ඒ ලී වර්ගෙමත් එක්කම හරි ගානට එන්නේ. හිතා ගන්න බෑ මේ කර්මඵලයන් විපාක. ඒ විපාක විචේ යන්නේ ඒකයි බුදුරජාණන් දේශනා කළේ අචින්ත්‍යයි කියලා. ඒලියම ඇඟ ඇතුලෙන් බහින්න ඒකම ඕන. දැන් අනිත් ඒවගේ ඉඳවල මේ යකඩේ පවා ඉඳවල බහින්නේ නෑ ඇඟ ඇතුලෙන්. අරක ඉඳුව විතරේ ජර ගාලා බහිනවා. කොහොමද විපාකේ පින්වත්නි? ඒ නිසා හිතන්න එපා අපි මේ බත්මාල කාලා හිටියට මේ හරි සතුටින් ඉන්නවා කියලා. මොකක් හරි පිනකින් මේ ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒක ඉවර වෙච්ච ගමන් හම්බෙනව නැත්තටම නැති වෙන්නේ. ඒ නිසා මේ පොඩි පිනකින් මේ ආරක්ෂා වෙලා ඉන්නේ. අපි දන්නේ නැහැ පින කොයි වෙලාවෙ ඉවර වෙයිද කියලා. ඒකයි අපි ශ්‍රාවස්තුන් වහන්සේ දේශනා කළේ පින කියන දේ නිතර කරගන්න නිතර ජීවිතේට කරගන්න කියලා. ඒ පිනෙන් තමයි ඒ ආරක්ෂා කරන්නේ. පිනෙන් තමයි යාට සැපේසල සුඛසේතම් භික්කවේ අදිවචනං යදිදම් පුඤ්ඤං. කවුද මේ කිව්වේ? බ්‍රහ්මයාද? කවුද මේ විදිහට කිව්වේ? දේවතාවුන් වහන්සේද? කවුද මේ විදිහට යකෙක් භූතේද? නැහෙනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පිනින් ලැබෙන්නේ සැපයයි කියලා. බුද්ධ වචනය ඒ වෙනස් වෙන්නේ නැහැ. අපි අද යක්කු භූතයෝ කියන දේවල් අහහා ගියාට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පිනින් ලැබෙන්නේ සැපයයි කියලා. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ බලන්න මේ කර්මයන්ගේ විපාකයේ ස්වභාවය. එතකොට දැන් මෙයා අර තවුස දැන් මේ උලේ වාඩිලා දැන් ජර ගාලා උල බහිනවා ඇතුළට. ඊට පස්සේ ඒ රාජපුරුෂයෝ බලාගෙන ඉන්නවා දැන් මෙයා මැරෙනකන්. හැබැයි අර දීපායන කියන තවුසට මතක් වුණා අනේ මගේ අර මණ්ඩව්‍ය කියන යාළුවා චුට්ටක් බලන්න ගියොත් හොඳයි. ගියෙත් නෑනේ. ආවත් හරි කියලා මෙයාට මොකද උනේ? යන්න හිතුනේ යාළුවා බලන්න. දැන් දීපායන තවුසත් මේ විස්තරය මොකුත් දන්නේ නෑ. ගමට ඇතුල් වෙනකොට මාරංචි වුණා. තවුසාන මිනිස්සු ගවන්න තවුසානනේ යාළුවා නොකර වැරදකට අහුවෙලා මිනිස්සු ගහ මෙහෙම අරන් ගියා. අනේ පව් ආන්දන් උල ඉඳවලා කිව්වා අතන. දැන් දීපායන තවුසට හරි දුකයි ගියා බලන්න. දැන් යාළු තවුසා කලින් එකට දානික වැළඳුවේ. එකට භාවනා කළේ. එකට සක්මන් කළේ. එකට ಗುಣධර්ම වඩපු යාළුවා දැන් මේ ඇස් දෙකෙන් පේනවා උලක් බහිනවා එයාගේ ඇඟ ඇතුලෙන්. දීපායන තවුසට හරි සංවේගයක් ඇති වුණා. තවුස ගියා ළඟට. ඇහුවා මිත්‍රය තාම ඔබත් මමත් හිත දියුණු කරලා නැහැ. මිත්‍රය ඔබ හිත ශක්තිමත් කරගන්න. ඔබේ හිත දූෂිත වෙලාද තියන්නේ යාළුවා කියලා ඇහුවා. දැන් මේ දෙන්නට තා හිමාලේ හිටියත් භාවනා කරගන්න හරියට බැරි වුණානේ. ඊට පස්සේ දැන් අහනවා දීපායන තවුසාර විදියට මණ්ඩව්‍යගෙන්
ඊට පස්සේ මණ්ඩව්‍ය තවුස කියනවා යහළු දීපායන මගේ හිත දූෂණය වුණේ නැහැ. මාව නොකළ වැරද්දට හුල ඉඳවපු රජතුමා කෙරෙහි මගේ හිතේ කෝපයක් නැහැ තවුසානනි. ඒ මාව බොරුවට මගේ ආරාමයේ ඉස්සරහා ගෙනල්ලා බඩු දාපු ඒ හොරු ගැන මගේ හිතේ කෝපයක් නැහැ තවුසානනි. මගේ හිත ශක්තිමත්. තවුසානනි මේ මා පෙර ජීවිතේ කරපු අකුසලයක්. මේකෙන් මට බෙහෙරීමක් නැහැ කිව්වා. මම මේ විදිහට සසරේ යන කාලේ අර කතාව කියන මෙහෙම මැස්සන්ගේ පිටිපස්සට එන මැස්සෝ මම මරලා තියෙනවා. ඒකේ විපාකේ යහළුව මට මේ හම්බෙන්නේ කිව්වා. දැන් දීපායන තවුසට හරි දුකයි. දීපායන තවුස මෙයාගේ උල යට ඉන්නවා දැන්. දැන් ලොකු උලක්නේ. එතකොට මෙයා යට ඉන්නවා. දීපායන තවුසගේ ඇඟට වැටෙනවා. දීපායන තවුසගේ දීපායන කියලා කියන්නේ ඒකේ තේරුම තමයි දීපායන කියන්නේ හරි බබලනවා. හරි වරනවා. සුදු පහේ කෙනෙක් මේ දීපායන තවුසා. එතකොට ඒ නිසා තමයි මෙයාට දීපායන කියන නම වැටුනේ. මේ දීපායන තවුසගේ ඇඟට වැටෙනවා අර යාළුවගේ ලේ බින්දු බින්දු වැටෙනවා දැන්. ඒ වැටෙනකොට තමන්ගේ යාළුව අතහැරලා යන්නේ. අර දීපායන තවුස කියනවා ඒ උල යට ඉන්න යාළුව හිත ශක්තිමත් කරගන්න. හිත වැටෙන්න දෙන්න එපා. ගගා මෙයා කියන එහෙම කිය මෙයා ඉන්නවා. එයාගේ ලේ වැටෙනවා අර එයාගේ ඇඟට දීපායන තවුසගේ. දැන් ඒ විදිහට ලේ බින්දු බින්දු වැටෙනකොට ඒ ලේ කර වෙනවනේ දැන් වේලෙනවනේ. වේලෙනකොට මොකද වෙන්නේ? කළු පාට ඩොට් 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 හැදෙනවා ඇඟේ දැන්. එතකොට ඈතට අර දිලිහි පිනිච්ච කලින් දිලිහෙච්ච දීපායන තවුසගේ දැන් පේනවා කළු ඩොට් ඩොට් ඇඟේ තියෙන මිනිස්සුන්ට පෙවුනේ කළු ඩොට් ගොඩාක් පිරිච්ච තවුසෙක්. ඒ නිසා මෙයාට මිනිස්සු කියන්න පටන් ගත්තා දීපායන කළු වුණා දීපායන කළු වුණා කන්න දීපායන කියන්න පටන් ගත්තා. දැන් දීපායන තවුසට දැන් උන නම වැටෙනවා කන්න දීපායන කියලා. දැන් මිනිස්සු කියනවා. දැන් මේ විදිහට ඉන්නකොට රාජපුරුෂයෝන්ට මේක ආරංචි වුණාට පස්සේ රාජපුරුෂයෝ බැලුවා රජාට වැරදිලා රජා වැඩේ වරද්ද ගන්න යන්නේ රජා ඉල්ලම් කන්න යන වැඩක් යන්නේ අපිටත් ඕකෙන් කෑම හම්බ වෙනවා කියලා රජාට මේක ගිහින් කියමු කිව්වා. රජාට ගිහිල්ලා රාජපුරුෂයෝ කිව්වොත් රජතුමා කලබල වුණා. රජතුමා කලබල වෙලා දැන් මේ උලගාවට ආවා. උලේ ඉඳවල ඉන්න තාපසයා ගාවට දැන් දීපායන තවුස ගාවට යාවා. එවිල රජා වන්දනා කරලා ඇහුවා තවුසානනි මං දැන් මොකද්ද කරන්න ඕන? මගෙන් මොකද්ද උනේ කියලා. දීපායන තවුස කිව්වා රජතුමනි ඔබ රජෙක් කිව්වා. රජෙක් වුණාම ඔහොම ආවට ගියාට තීරණ ගන්න නැහැ කිව්වා. රජෙක් වුණාම ඔබ හොඳට මහරජ ඔබ මනාකොට සොයා බලා කටයුතු කරන කෙනෙක් විය යුතුයි කිව්වා. මහරජ ඔබ සොයා බලා කටයුතු නොකර තමයි මේ තවුසව මේ විදිහට උලේ හින්දුවේ කිව්වා. රජතුමා කම්පා වුණා. රජතුමා කිව්වා සේවකයන්ට වහාම මේ තවුසා මේ උලෙන් ගලවලා ගන්න කිව්වා. තවුස කියනවා අර උල උඩ ඉන්න තවුස කියනවා ගත්තට වැඩක් නැහැ. උලෙන් මාව ගන්න බෑ. මේක මගේ විපාකයක්. හැබැයි ඔයාලට මගේ මේ උලෙන් ගන්න තියෙනවා නම් හැබැයි මේ විදිහට පුළුවන් කිව්වා. රජතුමා ඇහුවා අනේ ස්වාමීනි කොහොමද මට සමා වෙන්න මන් නොකළ වැරද්දට අනේ ස්වාමීනි කොහොමද ඔබ වහන්සේ දැන් බේරගන්නේ කිව්වා. ඔබ වහන්සේගේ අතීතයේ ඒ කතා පුවතේ ඔබ ඒ සත්තු මැරුවද නැත්නම් ඒ සත්තු බේරගත්ත ක්‍රමයක් හරි තිබ්බද කියලා ඇහුවා. මම එතකොට තවුස කියනවා ඒ අතීතයේ මං ඉන්නකොට ඒ මැස්සන්ට ඒ උල් වලින් ඇනලා මම මොකද කළේ? ඒ මැස්සන්ගේ ඇඟේ ගානට ඒ උල තියලා කපලා අයින් කරා කිව්වා වැඩි කොටස්. දැන් එතකොට ඒ කියන්නේ උලෙන් භාගයක් ඇඟ ඇතුලේ තියෙනවා ඊටු කොටස අයින් කරනවා. ඒ විදිහට මොකද කරේ? මං ඒ විදිහට ඒ මැස්සන්ගේ ඇඟවල ඇතුළට උල් යවලා පියාඹන දිහා බලාගෙන හිටියා කිව්වා. ඊට පස්සේ සත්තුන්ගේ ආයුෂ වැයමෙන් ඒ සත්තු මැරෙන්න ඇති. මං ඒ විදිහට බලා දැන් අපි සමහර කාලේ සමහර ළමයි කරන්නේ අර බත් කූරු අල්ලගෙන නූල් ගැට ගහන්නේ බත් කූරගේ ඇඟේ. ගැට ගහලා යවන්නේ. එතකොට යවලේ බත් කූර අර නූලත් එක්ක යන දිහා බලාගෙන ඉන්නවා. දැන් ඉතින් මේ බත් කූර කවදාවත් නූල ගලවන්න බෑනේ. මේ බලන්න විපාකයන්ගේ භයානකකම. ඊට පස්සේ සතවුස කියනවා ඒ මැස්සන්ට ඒ කරපු විදිහටම හැබැයි මටත් කරන්න පුළුවන්. ඇඟ ඇතුලේ උලේ භාගයක් හිටින්න වැඩි කොටස කපලා අයින් කරොත් මට ජීවත් වෙන්න පුළුවන්කෝ බලන්න විපාකෙ පින්වත්නි.
මේ කවුද සතෙක්ද මේ මිනිස්සෙකුටම වෙන දේ. ඊට රජතුමා මොකද කළේ? ගානට උඩේ භාගයක් ඇඟේ හිටින්න ඉතුරු කොටස කපලා අහක් කළා දැන් රජා අර තවුස අරගෙන ඊට පස්සේ රාජ උද්‍යානයේ තියාගෙන මේ තවුසට බෙහෙත් කරනවා දැන්. හැබැයි උල ඇඟ ඇතුලේ ගැලවිලි බෑ. ඒ විදිහට බෙහෙත් කරලා උන් ටිකක් සුවතට ආවා. ආවට පස්සේ එහෙනම් ඔබ මෙහි වාසය කරන්න කියලා දීපායන තවුස දැන් පිටත් වුණා. එහෙනම් මං යන්නම් යාළු තවුසානනි කියලා. එතකොට ඒ විදිහට දැන් මෙයා පිටත් උනේ ඒ ගමේ දැන් මේ ආරණ්‍ය හදලා දුන්න කෙනා හිටියනේ මණ්ඩව්‍ය තාපසයට. තවත් මණ්ඩව්‍ය කියන නමින් යාළුවෙක්. එතකොට එයාගේ ගෙදරට ගියා. එයාගේ ගෙදරට දීපායන තවුස ගියා. හැබැයි මේ ආරාමේ හදලා දුන්න මණ්ඩව්‍ය තාපසේ ඒ මණ්ඩව්‍ය මෙතන මණ්ඩව්‍යල දෙන්නෙක් ඉන්නවා. ඊට පස්සේ අර ඇඟ ඇතුලේ අර මණ්ඩව්‍යගේ දැන් තවුසගේ ඇඟ ඇතුලේ උල තියෙන නිසා උලට පාලියෙන් කියනවා ආනි කියලා. එතකොට ඒ මණ්ඩව්‍ය තවුසා ප්‍රසිද්ධ වුණා ආනි මණ්ඩව්‍ය කියලා. දැන් දීපායන තවුසට කන්න දීපායන වගේ ඇඟ ඇතුලේ උල තියෙන තවුසා ඇඟ ඇතුලේ උල තියෙන තවුසා කියලා ආනි මණ්ඩව්‍ය කියලා එයා ප්‍රසිද්ධ වුණා. ඊට පස්සේ දීපායන තවුස කන්න දීපායන කියලා හැඳින්නුවා. දැන් අනිත් මණ්ඩව්‍ය කෙනෙක් ඉන්නවනේ. එයාගේ ගෙදර ගියා. එයා ওই විදිහට පන්සල් හදලා දුන්නට දම්පැන් දුන්නට එහෙම හිත පහදවගෙන දුන්න කෙනෙක් නෙමෙයි. එයා අර දැන් මේ දෙන්නම යාළුවෝනේ. අර යාළුවන්ට නොකර බෑනේ. ඒ නිසා තමයි මෙයා ඉතින් අර විදිහට හදලා ඒ කාලය තුල අර අවුරුදු දැන් 4ක් මේ දෙන්න එකට හිටියනේ. එයා හදලා දුන්න ආරාමේ. ඒ කාලය තුල මෙයාට උපස්ථාන කළේ මේ දෙන්නට. ඇයි අර යාළුවා නිසා. හිත පහදවගෙන නෙමෙයි. ඉතින් ඒ බවක් දන්නේ නැහැ දැන් දීපායන තවුස යනවා දැන් මේ තමන්ගේ අනිත් යාළුවට වෙච්ච විපැත්තිය කියන්නේ. ගිහලා ඒ තවුසට කිව්වා. ඒ මණ්ඩව්‍යයට කිව්වා. එයා තවුසෙක් නෙමෙයි. එයාට කිව්වා දැන් අනිත් ආනි මණ්ඩව්‍යයට වෙච්ච විපැත්ති මෙන්න මෙහෙම වුණා මිනිස්සු ගහලා මේ මුලේ හිඳුවා. ඒක කතාව මේකයි. මේ කතාව මෙහෙම දැන් කිය හිටියා. ඔය කතාව ඔහොම කිය ඉන්න අතරේ මෙයා දැන් දරු පවුල්කාරයානේ. මෙයාට හිටිය පුතෙක්. මේ පුතාගේ නම තමයි යඤ්ඤ දත්ත. දැන් යාළුවට වෙච්ච විපැත්තිය කිය ඉන්නකොට පොඩි දැන් බිරිඳයි දැන් අනිත් යාළුවයි දැන් මේක අහහ ඉන්නවා දීපායන තවුස ඇවිල්ලා කියන කතාව. පොඩි එකා මොකද කළේ? ගෙදර එළියේ සෙල්ලම් කර හිටියා යඤ්ඤ දත්ත. දැන් යඤ්ඤ දත්තය සෙල්ලම් කර හිටියකොට මේක හරි ලස්සනයි මේ හරි ජාතක කතාවෙත් තියෙනවා ඒ සෙල්ලමට කියන්නේ පන්දු සෙල්ලම කියලා. සමහර විට බෝලයක් වගේ එකකින් තමයි සෙල්ලම් කර ඉඳලා කියලා තියෙන්නේ. හදාගෙන. මේ විදිහට බෝලෙත් එක්ක සෙල්ලම් කර ඉන්නකොට මේ පන්දුව එතන තිබිච්ච හුඹහක් ඇතුළට ගිහිල්ලා. දැන් හුඹ හිටිය ණයෙක් පොඩි එකක් දන්නේ නැහැ මේකේ සර්පෙක් ඉන්නවා කියලා. යඤ්ඤ දත්තයා මොකද කළේ? ගිහිල්ලා අත දැම්මා. සර්පයා මොකද කළේ? ණය දෂ්ට කළා. ඊට පස්සේ කෑ ගහගෙන ආවා අම්මේ මට අරක ඇතුලේ දැන් සර්පෙක් දෂ්ට කළා කියලා. ආවා විතරයි විස නැග්ග පොඩි එකා මිදුලෙම ඇදගෙන වැටුණා. දැන් දීපායන තවුස ඉන්නවා. මණ්ඩව්‍ය යාළුවා ඉන්නවා දැන්. ඊට පස්සේ බිරිඳ ඉන්නවා. දැන් පොඩි එකා ඔන්න විස කැවිලා දැන් වැටිලා. ඊට පස්සේ මණ්ඩව්‍ය තවුස දීපායනට කියනවා ඔබ තවුසෙක්. ඔබ ගුණ ධර්ම පුරුදු කරපු කෙනෙක්. අපි අහලා තිනවා තවුසෝ මන්ත්‍ර ගුරුකම් දන්නවා. බෙහෙත් දන්නවා. අනේ මගේ ළමයා කොහොම හරි සුවපත් කරලා දෙන්න යාළුවා කියලා දීපායනට කිව්වා. දැන් දීපායන තවුසට කිව්වා. දීපායන තවුස කිව්වා අනේ යාළුවා මම එහෙම මේ මොකොත් හිත දියුණු කරලා අමුතු බලයක් අමුතු මන්ත්‍ර දන්න කෙනෙක් නෙමෙයි. මං සාමාන්‍ය පැවිද්දෙක් කිව්වා. මට කරන්න දෙයක් නෑ කිව්වා. එහෙනම් යහළුව ඔබ මෙච්චර කාලයක් ඔබ ගුණධර්ම පුරුදු කළා කියලා කිව්වා. ඔබ සීල් රැක්කා, ඔබ බඹසර රැක්ක, ඔබ කාමයන්ගෙන් ඈත් වුණා. ඒක සත්‍යයක් නම් මගේ පුතා සුවපත් වේවා කියලා යාළුව සත්‍යක්‍රියා කරහන් කිව්වා එහෙනම්. තාපසේ සත්‍යක්‍රියා කරන්නකෝ කිව්වා. දැන් උන්න
අර තවුස මොකද කරේ? කන්න දීපායන තවුස අර පොඩි එකාගේ ඔළුවට තියලා දැන් සත්‍යක්‍රියා කරනවා. කොහොමද? මම 50 වසරකට වැඩි කාලයක් පුරාවට තවුස්දම් වැඩූ බව සත්‍යයි. මම සියලු කාමයන්ගෙන් නිදහස්ව වාසය කළ බව සත්‍යයි. ඒ සත්‍යානුභව බලයෙන් මේ යඤ්ඤ දත්ත පුතා සුවපත් වේවා. මෙයාගේ මේ ශරීරේ පුරා දුවන විෂ නැති වෙත්වා ජීවත් වෙම්වා කියලා ඔළුවට අත තියලා සත්‍යක්‍රියා කළා. බලන්න අවංකව ධර්මයක ගුණ මේ බුදුරජාණන් වහන්සේලාගේ නැති කාලෙක අවංකව ධර්මයේ හැසිරිච්ච එකක තියෙන වටිනාකම කියන්නේ පින්වත්නි මේ ජාතකයේ සඳහන් වෙනවා. ඒ විදිහට තවුසා ඔළුවට අත තියලා සත්‍යක්‍රියා කරනකොටම ඒ දරුවගේ විස බැස්සා කියනවා. දැන් අපි ගත්තොත් ශරීරයේ කොටස් වලට බෙදුවොත් ඔළුවේ ඉඳන් පපුව ප්‍රදේශයට එනකන් යම් විසක් ගිහිලා තිබ්බද ඒ විස ටික එහෙම බැස්සා කියනවා. ඒ සත්‍යක්‍රියාවට. ඊට පස්සේ දීපායන තවුස කියනවා ඔන්න යහළුව මට පුළුවන් වැඩේ කළා කිව්වා. දැන් ඒ විදිහට පොඩි එක්කනාගේ ඒ ප්‍රමාණයට විස බැස් දැන් සිහි මුර්ජා වෙලා හිටියේ. අර විදිහට සත්‍යක්‍රියා කළාට පස්සේ දීපායන තවුස පොඩි එක්කන ඇස්සෙරලා අම්මේ අම්මේ කියලා කතා කළා. හැබැයි සම්පූර්ණයෙන්ම දැන් විස බහැලා නැහැ. ශරීරයේ තියෙනවා තාම විස. එතකොට අර දීපායන තවුස ඔන්න යාළුව මට පුළුවන් ප්‍රමාණයෙන් මං උදව්ව කළා. දැන් ඔබ සතු වෙයි කිව්වා. එහෙනම් යාළුව ඔබත් සත්‍යක්‍රියා කළන්න. කොහොමද ඔබ අපිට ඒ කාලේ හිමාලයෙන් බැහැලා එනකොට ආනි මණ්ඩව්‍යයටයි මටයි වාසය කරන්න ගුණධර්ම පුරුදු කරගන්න ඔබ තැනක් හදලා දුන්නනේ. ඔබ අවුරුදු 4ක් පුරාවට අපිට උපස්ථාන කළානේ. ඒ ගැන සිතලා යාළුව ඔබ සත්‍යක්‍රියා කරන්න කිව්වා. දැන් හැබැයි මෙයා සත්‍යක්‍රියා කරනවා. කොහොමද? ඔන්න සත්‍යක්‍රියා. කොහොමද දැන් මෙයාගේ ස්වභාවය කොහොමද? යාළුකමෙන්නේ මුල් කරගෙන යාළුවර නොකියා යාළුකමට පළුද්දක් වෙයි කියන අදහසින් මෙයා උදව් කරේ. සිත පහදවගෙන නෙමෙයිනේ. මෙන්න මෙයා දැන් සත්‍යක්‍රියා කරනවා. පොඩි එකාගේ තාත්තා කොහොමද? මම යම් හේකින් යම් කිසි දිනක යම් දානයක් ඔබ දෙපළට ගුණධර්ම පුරුදු කරන්නා වූ යම් පිරිසකට පිදුවාද ඒ දානේ මම පිදුවේ සතුටු සිතින් නොවේ. එය සත්‍යයක්. යම් ගුණධර්ම පුරුදු කරන්නා වූ පිරිසකට ආගන්තුකව පැමිණියා වූ දෙපළට යම් වැඩ වාසය කිරීමට යම් තැනක් සැදුවේද සාදා දුන්නේද ඒ සාදා දුන්නේ මා හිත පහදවගෙන නොවේ. ඒ සත්‍යයක්. මේ සත්‍යානුභාවයෙන් මගේ යහළුවෝ නිසායි ඔබ දෙපළට මේ දේ කරලා දුන්නේ. යහළුකම අතහැරින්න බැරි නිසා, යහළුකම නැති වෙයි කියන නිසා ඒ සත්‍යයක්. ඒ සත්‍යානුභාවයන්ගෙන් මගේ පුතා සෙත් වේවා. මගේ පුතාගේ විස නැති වේවා කියලා දැන් තාත්තා සත්‍යක්‍රියා කළා. මේ බලන්න මේ සත්‍යක්‍රියාවක තියෙන බලය මේ අවංකවකම කියන එක. දැන් තමන්ගේ ඉස්සරහා මේ දීපායන තවුසත් ඉන්නකොට දැන් තවුස මෙහෙම කතාවක් දන්නේ නැහැ. හිතුවේ කොහොමද මේ යාළුවා ඇත්තටම හදලා කරලා අවුරුදු 4ක් තිස්සේ උපස්ථාන. දැන් ඔන්න ඇත්තෙලි වුණා. පොඩි එකාගේ මොකද උනේ? තව ටිකක් විස බැස්සා. කොහොමද? ධනිස් දිහාට විතර එනකම් විස බැස්සා. දැන් පොඩි එකාට තව ටිකක් සුවපත් වුණා. තවුස කිව්වොන මගින් සත්‍යක්‍රියාව කළා. දැන් ඔබත් තාත්තත් සත්‍යය කරා. දැන් මෑණියනි බිරිඳ ඔබ කරන්න ඕනේ සත්‍යක්‍රියාව කිව්වා. බිරිඳ තවුස දිහාට අත් දෙක එකතු කරා. අනේ තවුසාණෙනි මම සත්‍යක්‍රියා කරොත් දැන් මෙතන මගේ ස්වාමියා ඉස්සරහා මේ සත්‍යක්‍රියාව නෙමෙයි මට ගුටි කන්න තමයි වෙන්නේ කිව්වා. අනේ ඒ නිසා තවුසාණෙනි ඔබතුමාගේ යාළුවා මගේ ස්වාමියාට මෙතනින් චූට්ටක් අහක් වෙන්න කියන්නේ කිව්වා. හා මං කියන්නම් කිව්වා. ඊට පස්සේ උන තවුස කිව්වා පොඩ හැටලා ඉන්නකො මෙයාට මේ සත්‍යක්‍රියාව කරන්න. ඔයා ඉන්න බෑලු ගුටි කන්න වෙනවලු. එහෙම සත්‍යක්‍රියාව කළා. හරි ඊට පස්සේ දැන් පුතා නිසා තාත්තා නෙමේ තාත්තා අය වුණා. දැන් ගැහණිය අම්ම සත්‍යක්‍රියා කරනවා ඔන්න. පොඩි එකාගේ ඔලුවට අත තියලා කොහොමද? මට මං යම් දවසක මේ මිනිහා බැන්දද ඒ බැඳපු දවසේ ඉඳන් මේකත් එක්ක මං හිටියේ අප්‍රියමනාප ගතියෙන්මයි. කිසි සතුටකින් හිටියේ නෑ. මේකා මහ වදයක්. ඒ වදේමයි මං හිටියේ. මට එපා වෙලා හිටියේ. ඒක ඒකාන්තයෙන්ම සත්‍යයක් කියලා.
ඔන්න ගෑනුන්ගේ ස්වභාවය. ඒ මිනිස්සු හිටියනේ ඉතින් ගුටි කන්න වෙනවනේ. ඒකයි යව්වේ. දැන් දීපායන තවුසට හිනා. දීපායන තවුස කල්පනා කරනවා මෙහෙමත් මේ සසරේ හැටි මේ බලන්නකෝ කියලා. ඒ දැන් පෙනුනේ ලෝකේට කොහොමද? අනේ පනේ ගාගෙන ලස්සනට ඉන්නව තමයි පෙවුනේ. දැන් දරුමල්ලොත් හදාගෙන. හැබැයි හිටියේ කොහොමද? බැන්ද දවසේ ඉඳන් මේකා මට අප්‍රියයි කියන අදහසින් තමයි මේ ගෑණි ඉඳලා තියෙන්නේ. ඒ විදිහට ඔළුව රට තියලා සත්‍යක්‍රියාව කළා. ළමයා සුවපත් වුණා. ඊට පස්සේ දැන් යාළුවා ඇවිල්ලා ආවා. හරි කියලා කතා කරලා යාළුවා ආවා. ඇහුවා තවුස මොකක්ද දුනේ මෙතන කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා ඔබ කලබල වෙන්න බෑ. හැබැයි මේ දේ කියනවා මෙන්න මෙහිම තමයි උනේ කිව්වා. බිරිඳට කිව්වා බිරිඳ ඔබ දැන් ස්වාමියාගෙන් සමාව ගන්න. ඔබ අප්‍රියමනාප ගතියින් ඉඳලා තියෙන නිසා සමාව ගන්න කිව්වා. බිරිඳත් වැඳලා සමාව ගත්ත. මොකද සමාව ගත්තේ නැත්නම් තවුස ගියාට පස්සේ කෑම හම්බෙනවනේ. ඒ නිසා කොහොම හරි සමාව ගත්තා. ඊට පස්සේ දැන් ඔන්න තවුසත් මොකද දැන් යාළුවත් මොකද කළේ? තවුස ඉස්සරහම හරි මම ඔබට සොඳුරියේ සමාව දෙන්නම් කියලා දැන් සමාව දුන්නේ. දැන් ඔක්කොම දැන් සුවපත් වුණා. ඊට පස්සේ අහනවා අර මණ්ඩව්‍ය අහනවා යාළුවා අහනවා දීපායන ඔබගෙන් මම ප්‍රශ්නයක් අහන්නම් කිව්වා. මට ඒකට ඔබ උත්තර දෙන්න කිව්වා. ඒ තමයි ඔබ මෙච්චර කාලයක් කිසිම යම්කිසි ඉහළ ධානයක් නොමැතුව ඔබ මේ තවුස් පිළිවෙත රකින්නවා කිව්වා. ඔබ මේ තවුස් පිළිවෙත රකින්නේ මෙච්චර ඇයි කියලා මේකේ තියෙන වටිනාකම මොකක්ද ඔබට තියෙන කියලා ඇහුවා. මේ අනුන්ගෙන් කකා මේ සොහොන් වල මේ ගස් යට ඊට පස්සේ ඉඳගෙන ඊළඟට මේ හරි ඇඳුමක් මේ අඳින්නේ හරි ඉන්න කණ්ඩ බොණ්ඩ තැනක් නැහැ හරියට මේ විදිහට දුක් විඳින්මින් ඔබ මේ කාමයන් අතහැරීමෙන් ඇයි මේ විදිහට දුක් විඳින්මින් කිසි දෙයක්වත් නොලබා ඔබ ඇයි මේට ආස කරන්නේ යාළුවෝ කියලා ඇහුවා. ඔබට සල්ලි නැතුවද? ඔබ බ්‍රාහ්මණ වංශිකයෙක්. ඇයි මේ කියලා ඇහුවා. ඔන්න දැන් මේ සිද්ධිය වෙනකොට දැන් අර උකටලී වෙච්ච භික්ෂුව ඔක්කොමලා ඉන්නවා මේ දැන් මේ කතා භාගතුන දේශනා කරනකොට. දැන් අර දීපායන තවුස කියනවා යාළුවට යහළුව මම මේ කිසිම දෙයක් නොලබා වුණත් මේ කාමයන්ගෙන් වෙන් විච්ච මේ හුදකලා වාසයේ සිටින ඒන් සතුටු වන අල්පේච්ඡ ජීවිතයකින් සතුටු වෙන්න පුළුවන්. ලද දෙයින් සතුටු වෙන්න පුළුවන්. මේ තපසට මං ආස කරන්න යාළුව මෙන්න මේ නිසයි කිව්වා. මොකද්ද කියලා ඇහුවා. ඒ තමයි යම් දවසක මා මේ තපස අතහැරලා ගියොත් යාළුව මට ඒකාන්තයෙන්ම බැනුම් අහන්න වෙනවා කියනවා. මිනිසුන්ගෙන් මෙන්න මේ තාපසයා තපස්කම අතහැරලා මෙන්න මේක ආවා මේකා මහ මෝඩෙක් මෙතන හරි වචනෙම තියෙනවා මේ මිනිසයා හීරලුවෙක් කියලා. එතකොට හීරලුවා කියන වචනේ ඒ කාලේ ඉඳන්ම ආපු එකක්. හීරලුවෙක් කියන වචනයෙන් පිළිකුල් කරන්නේ නොකමැත්තේ නමුදු ඒ අසන්න නොකමැති නිසා මම ඒ නම අහන්න අකමැති නිසා යාළුවෝ මම බඹසර හැසිරෙනවා කිව්වා. ඔන්න බලන්න. එතකොට දැන් මේ අර සිවුරු ඇරලා යන්න හිටපු කෙනාට තමයි මේ කියන්නේ. දීපායන තවුසගේ එතකොට දීපායන තවුස බඹසර වාසය කළේ ඇයි? කිසිදු මගපලයක් කිසිදු ධ්‍යානයක් මගපල නැහැනේ කොහොමත් බුදුරජාණන්සලා නැහැ නේ කාලේ. හිටියේ කිසිදු ධ්‍යානයක්වත් නොලබා කිසිදු සමාපත්තියක්වත් නොලබා ඇයි ඒ තපසට ආස කළේ? අන්න අර හීරලුවා කියන වචනේ අහන්න අකමැති නිසා. මිනිස්සු බයින නිසා. ඒ නිසා කියනවා යාළුව තාමත් මම මේ අල්ලන් ඉන්නේ කියනවා මේ තපස. ඊට පස්සේ මොකද කළේ? මණ්ඩව්‍ය තාපසයාට හරි පැහැදීමක් ඇති වුණා. ඔබ හරි ශ්‍රේෂ්ඨයි කිව්වා. ඔබ හරි උතුම් කෙනෙක් කිව්වා. ඔබ හරි අවංක කෙනෙක් මිත්‍රයෙක් කිව්වා. දීපායනේ තවුස අදපටන් මම හිත පහදවගෙන දන් දෙන කෙනෙක් වෙනවා කිව්වා. මාගේ බිරිඳ මා කෙරේ බිරිඳත් පොරොන්දුනා මාත් ප්‍රිය ඇසින් මගේ ස්වාමියා දෙස බලමින් සතුටින් වාසය කරනවා කිව්වා. දීපායනේ තවුස ඔබටත් ආනි මණ්ඩව්‍යයටත් අපි දිවි හිමියෙන් උපස්ථාන කරනවා කිව්වා. ඊට පස්සේ ඔහොම කාලයක් මේගොල්ලෝ වාසය කළා. ආනි මණ්ඩව්‍යත් ඊට පස්සේ දීපායන තවුසත් හිත දියුණු කළා. ඒ ජීවිතයේ ඇවෑමෙන් ඒ දෙපළම ඒ දියුණු කරලා බඹලොව ඉපදුනා.
ඒ ජාතකයේ අවසානයේදී බුදුරජාණන් දේශනා කරනවා, ශ්‍රාස්තුන් වහන්සේ දේශනා කරනවා අර උකටලී වෙලා හිටපු භික්ෂුව මේ ජාතක කතාව අවසානයේ සෝවාන් වුණා කිව්වා. එතකොට බලන්න මේ සිවුරු වල යන්න හිටපු කෙනෙක් කොහොම වෙන්න හිටපු කෙනෙක් මේ සෝවාන් වෙන්න පින තිබිච්ච කෙනෙක්. ඒ උකටලී භික්ෂුව සෝවාන් භූමියටපත් වුණා. බුදුරජාණන් දේශනා කරන එකල්ලි යාළුවා නමින් මණ්ඩව්‍ය වෙලා හිටියේ කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා. ඊට පස්සේ ඒ මණ්ඩව්‍යගේ බිරිඳ වෙලා හිටියේ කිව්වා විශාඛාව කිව්වා. මේ සසරේ බලන්න එක්කොට මේක ගානට කට්ටිය හම්බෙන්නේ නැති. ඊට පස්සේ යඤ්ඤදත්ත පොඩි පුතා වෙලා හිටියේ කිව්වා රාහුල ස්වාමීන් වහන්සේ කිව්වා. ඊට පස්සේ ආනි මණ්ඩව්‍ය අර උල්පහරකින් පහරවල් කාලා ආනි මණ්ඩව්‍ය බවට හිටියේ කිව්වා තාපසය වෙලා හිටියේ කිව්වා සාරිපුත්තයන් කිව්වා. එතකොට සාරිපුත්ත මහරහතන්ගේ ජීවිතේ මේ බලන අතීත කතාවේ වෙච්ච සිද්ධි. ඔයස් මේ බලන්න එතකොට මේ සසරේ ධර්මාබෝධී පිනිස පෙරම් පුරාගෙන ආපු මේ උත්තමයන්ටත් වෙච්ච වැරදි හොමනම් අපි වගේ මේ පරඬල් ගැන හිතන්න දෙයක් නැහැ. අපිට කොහොම විපාක දෙනවද කියන එක අපිටවත් හිතා ගන්න බෑ. ඒකයි ඔබ අපි වගේ පරඬල් ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. ඒ උත්තමයන්ටත් එහෙම වැරදුනා නම් ඒකයි හොඳට කල්පනාවෙන් ජීවිතය ගත කරන්න ඕන කියලා කියන්නේ. සුළු දේ ඇති පොඩි මහා විපාකෙට. ඒකෙන් දැන් දේශනාව තුල තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා නහි පාපං කතං කම්මං සජ්ජූ කීරංව මුච්චති. කිරිනම් ඉක්මනට මිදෙනවා කියනවා භාග්‍යතුන් වහන්සේ. නමුත් ඒ විදිහට කෙනෙක් කරපු පාප කර්මය අර කිරි ඉක්මනින් මිදෙනවා වගේ ඒ කරපු පාප කර්මය ඉක්මනින් විපාක දෙන්න නැහැ කියනවා. නහි පාපං කතං කම්මං සජ්ජු කීරං මුත්තති. කිරි ඉක්මනින් මිදෙනවා වගේ කර්මයක් පාප කර්මයක් ඉක්මනින් විපාක දෙන්නේ නැහැ කියනවා. හරියට කොහොමද මේ පාප කර්ම විපාක දෙන්නේ? දහන්තං බාල මන් වේති භස්ම ඡන්නෝව පාවකෝ. කොහොමද ශ්‍රාස්තුන් වහන්සේ දේශනා කරනවා අලුයට සැඟවිලා තිබෙන ගිනි පුපුර වගේ කියනවා. තිබිලා තමයි නියම වෙලාවට ගානට කලාවට අවස්ථාව එනකොට ඒ ගිනි පුපුර ඒ ඇවිලිලා එනවා වගේ පාපී පුද්ගලයාගේ පාපී විපාකයේ දෙන්න අවස්ථාව එනකම් බලාගෙන ඉඳලා ගානට ඒ පාපී පුද්ගලයාට ඒ විපාකයේ දීලා ඒ පුද්ගලයා පුච්චලා දානවා කියනවා. උන් අපේ ජීවිත වලට නේද? ඒකයි මං ඉස්සරලාම කිව්වෙත් මේ පිනකින් ආරක්ෂලා ඉන්නේ කියලා. ඒ පිනෙන් වැහිච්ච ගමන් අර ගිනි අඟුරු ටිකෙන් අර ගිනි පුපුරු ටික මතුවෙලා එනවා වගේ ලස්සනට අපේ ජීවිතේ අර ගිනි අඟුරු වලින් පුච්චමින් පසුපසින් ලුහු බඳිනවා වගේ අපි පිටිපස්සෙන් පසුපසෙන් ලුහු බඳිනවා. චක්කංව වහතෝපදම් මනතක ඇතිනේ ගාතාව. ගුණාගේ බැඳපු කරත්ත රෝදී වගේ ඔන්න කර්මයේ විපාක. ඉතින් ඒ නිසා පින්වත්නි, එතකොට දීපායන කන්න දීපායන තවුස වෙලා හිටියේ කියනවා භාග්‍යතුන් වහන්සේ. ඒ භාග්‍යතුන් දේශනා කරනවා කන්න දීපායන වෙලා හිටියේ මමයි පින්වත් මහණෙනි කියනවා. එතකොට මේ සසරේ එකට හම්බෙච්ච පිරිසකට වෙච්ච විපාක මේ. වෙච්ච සිද්ධි දාමයක් මේ. එතකොට අද කාලේ අපි දන්නවද මේ විදිහට කොච්චර ජීවිතවල වෙනස්කම් වෙන්න තියෙනවද කියලා? අද අපිට පිහිට වෙන්න මේ විදිහට කවුරුත් නැහැ ඉතින්. මේ විදිහට සසරේ ස්වභාවය මේකයි කියලා අපිට තේරුම් ගන්න තියෙන්නේ. එතකොට අපිට මොන විදිහේ අනතුරක් මොන විදිහේ දෙයක් අපි ඉන්න තැනකින් අපි ඉන්න ආයතනයකින් අපි ඇසුරු කරන අයගෙන් අපි වටා ඉන්න අයගෙන් අපිට ලැබෙන්න තියෙන කෑම බීම වලින් අපි ඉන්න දේවල් වලින් අපිට මොන විදිහේ විපාකයක් අපිට වෙන්න තියෙනවද අපි දන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි ඒකයි සිත ශක්තිමත් කරගන්න ඕන. දැන් බලන්න ඒකනේ දීපායන තවුසවිලා යාළුවගෙන් අහන්නේ යාළුවාගේ හිත ශක්තිමත්ද කියලා. හිත ශක්තිමත් කරගත්තොත් අනුවාසනාව ලැබෙයි. ඒ නිසා ආදරයෙන් බුදුරජාණන්සේ සරණ යන්න. ඒ ධර්මයේ සරණ යන්න. ඒ සංඝ රත්නයේ සරණ යන්න. ඒ මහරහතන් වහන්සේලා. ඒ කර්මයන්ගේ කර්මඵල ඒ විපාකයට බය වෙන්නේ. මොකද මේ විපාකේ අපිට ගානට අවස්ථානුකූල විපාක දෙනවා. ඒ නිසා තිසරණේ සරණ යමින් තිසරණේ මුල් කරමින් ඔබ සත්‍ය ක්‍රියා කරන්න. ඒ සත්‍ය ඔබේ පිහිට පිණිස ලැබෙනවා. ඉතින් ඒ නිසා අපගේ ජීවිතවලට අපි හැමෝමත් මේ පව අත්හරිමින් තිසරණේ සරණ යමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න
ඔබ අප හැම දිනාටම වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. අද දින ධම්ම පූජා සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ නයාපාන ජනපදයේ ගම්පොළෙන ලිපිණී පදිංචි පින්වත් ආර්.එම්. චමින්ද කුමාර මහතා, ඒ වගේම KAGP මානෙල් මහත්මිය, ඒ වගේම චින්තක ප්‍රසාද් ජයසේන මහතා ඇතුළේ පවුලේ සීලු දෙනාගේ දායකත්වයෙන් යුක්තව ප්‍රධාන අරමුණ වන්නේ 2021 මාර්තු මාස 18 වන දින පස්වන උපන්දිනයේ යෙදුණු ආර්.එම්. නනිදු ඖෂධ පුතුණුවන්ටත්, ඒ වගේම 2021 මාර්තු මාස 19 වන දින 11 වන විවාහ සංවත්සරයේ යෙදුණු ආර්.එම්. චමින්ද කුමාර මහතා සහ KAG ප්‍රියංකා මානෙල් මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත, ඒ වගේම කල්යාණ මිත්‍ර ඇසුලේ පවුලේ හැම දිනාටම සැලසේවා යන ඒ උතුම් බලාපොරොත්තු පෙරදරි කරගනිමින් ඉතින් රැස් කරගන්ට යෙදුණු සියලු පින් කැමති සියලු දෙවියෝ දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දිව් රජුන්, සතරවරම් දෙවි මහරජදරුවන්, සියලු සෙන්පති දෙවරුන්, සුමන සමන් දෙවියනුදුන්, උපුල්වන් දෙවියනුදුන් ඇතුළු මේ පින් බිමන අධිග්‍රහිත සියලු දෙවියෝද ඔබ අප සියලු දෙනාගේ ඉෂ්ට දේවතාවරුන් වහන්සේලාද, ඒ වගේම ලක්දිව බුදුසසුන සුරකින නානා නම් ගොත් වාසී ප්‍රදේශ භාර පළාත් බාල සිළු දෙවියෝද මේ පින් අනුමෝදන් දෙවියන් බ්‍රහ්මීන් දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වෙඩිත්වා. ශ්‍රද්ධා ශීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයෙන් වෙඩිත්වා. පිනින් සතුරුන් සිළු දෙවියන්ගේ දිව්‍ය රැකවරණය ආරක්ෂා උදව් උපකාර චමින්ද කුමාර මහත්මයා, මානෙල් මහත්මිය, චින්තක ප්‍රසාද් ජයසේන මහතා, ඒ වගේම ඖෂධ පුතුණුවන් ඇතුළු ඒ පවුලේ හැම දෙනාටමත් සීල ආරක්ෂාව සලසා දෙත්වා. ඔබ අප හැම දෙනාට සීල ආරක්ෂාව රැකවරණය සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් මේ පින්නතුණුන් නමිනුත් ඔබ අප සීල දෙනා නමිනුත් මේ පරලෝකගොස් යම් ඥාතීන් පින් බලාපොරොත්තුෙන් ඇතනම් ඒ ඥාති වර්ගයාද සමලෙස මේ පින් අනුමෝදන් ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් නයාපාන ජනපදයේ ගම්පොළෙන ලිපිණී පදිංචි පින්වත් ආර්.එම්. චමින්ද කුමාර මහතා, ඒ වගේම KAGP මානෙල් මහත්මිය, චින්තක ප්‍රසාද් ජයසේන මහතා ඇතුළු ඒ පවුලේ සීල දෙනාටමත්, ඒ වගේම නනිදු ඖෂධ පුතුණුවන්ටත් මේ පින් අනුමෝදන් වේ. හැම දෙනාද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත, සීල ආරක්ෂාව රැකවරණය සැලසේවා. ඒ හැම දෙනාගේ රැකී ආරක්ෂා කටයුතු, ඒ පුතුණුවන්ගේ ඉදිරි ධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ හැම දෙනාගේම ජීවිතවලට බාධා කරදර වලින් තොරව පින් දහම් රැස් කර ගනිමින් පිළිසන ලබන්නත් මේ පින ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දෙකලෙස අනුමෝදන්. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පිනත් උතුම් ධර්මාභෝධී පිණිස ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම සීල පින්වත් ස්වාමීන් වහන්සේලාට නාරිකා මෑණිවරුන්ටත් අනුමෝදන්. මහා සංඝරත්නයට උතුම් ධර්මාභෝධී පිණිස මේ පින උපකාර වෙත්වා. ඒ වගේම ඔබ අප හැම දිනාගේම දෙමාපිය, ගුරුවර, නෑදෑ, හිතමිතුරු ඇතුළු සෑම දිනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දානයෙන් උදව්පකාර කරන, නන් අයරින් උදව්පකාර කරන්නා වූ සිව්පසින් උපකාර කරණී හැම දිනාටත් මේ පින් සමලෙස අනුමෝදන් වේ. ඔබ අප සීල දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. කරන කියන සිතන පතන සීල කටයුතු සාර්ථක වේවා. සුවසේ ජීවිතවලට බාධා කරදර හිරිහැර පීඩාවන්ගෙන් තොරව පින් දහම් එක්රැස් කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසන ලබන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.